සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර ශාන්තිනායක භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් හැම කෙනෙක්ම ශ්‍රවණය කරගන්නට යෙදෙන්නේ. පින්තුනි ධර්මය හා සමාන වෙනත් යමක් මේ ලෝකයේ තුල දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට හේතුව ලෝකයේ තුල පවත්නා යම් විශයක් තිබෙනවා නම් ඒ සියල්ලම සංසාර ප්‍රවෘත්තිය පිණිස හේතු වන ධර්මයන් මිසක එමත් නැතිනම් සසර දුකට හේතු කරගන්නට පුළුවන් දේ මිසක කිසිම කලක දුකෙන් මිදීම පිණිස පවත්නා දේ නෙවෙයි. ඒ හේතුව නිසාම ඒ ලෝකයේ තුල පවතින කිසිම දෙයකට ඔබව දුකෙන් නිදහස් කරන්නට සංසාර විමුක්තිය සලසන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ධර්මය තුල යම් කිසි කෙනෙක් තමන්ගේ මනස මෙහෙවනු ලබනවා නම් තමාගේ චිත්තසංතානය සකස් කරගනු ලබනවා නම් ඒ සිත සකස් කරගත්ත මනුස්සයට නිර්වාණය කරා අවබෝධය කරා පැමිණෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ උතුම් වූ ධර්මයේ නිසාම අපි ගරු කොට සත්කාර කොට මනා කොට සිත යොමු කරලා ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා අපට දේශනා කළේ මේ ලෝකයේහි පවත්නා යථාර්ථය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණත් නැතත් ලෝකයේ තුල विद्यमान වූ යථාර්ථය ඇත්ත තමයි භාග්‍යතුන් වහන්සේ ධර්මයයි කියලා අපට දේශනා කරන්නට යෙදුනේ. ඒක බුදුරජාණන් වහන්සේ අමුතුවෙන් හොයාගෙන අපට කියපු එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේ අමුතුවෙන් හදලා දේශනා කරපු දෙයක් එහෙම නෙමෙයි. ඒ දේ එහෙම සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසාත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකයේ තුල හැම කාලෙකදීම පවත්නා යථාර්ථය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියත් නැතත් ලෝකේ පවතින ඇත්තක් තියෙනවා. අන්නේ ඇත්ත, අන්නේ යථාර්ථය තමයි ලෝකයාට අවබෝධ කරගෙන දේශනා කළේ. ඒ ඇත්ත දකින්න, ඒ ඇත්ත අවබෝධ කරගන්න, ඒ යථාර්ථය දැක්කොත්, ඒ යථාර්ථය අවබෝධ කරගත්තොත් ජීවත් වෙනකොටම දුක නැතුව ජීවත් වන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළේ. ඒ නිසා මේ බුද්ධ වචනය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ දැක්ම සාන්දෘෂ්ටිකයි සහ අකාලිකයි. ඒක කල් නොයවා විපාක දෙන මේ ජීවිතය තුළම තමා තුළින් දැක්ක හැකි උත්තරීතර දර්ශනයක්. යම්කිසි කෙනෙක් කැමැත්තෙන් හෝ වේවා අකමැත්තෙන් හෝ වේවා ඊට අනුරූපව තම මනස මෙහෙවනු ලබනවා නම් ඒ කෙනාට ඒ අවබෝධය ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිවීම, ඒ සැනසීම ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක විශ්වාසයේ මත හෝ විශ්වාස නොකර ගියත් ඒ කෙනාට නිවැරදිව ප්‍රතිපත්තිය පුරනවා නම් ඒ තුළ තමන්ගේ මනස හික්මවනවා නම් ඒකාන්තයෙන් ඒ නිවන මාවත උපදව ගන්නට පුළුවන්කම තිබෙනවා. අලුත පැටව දාපු ගව දෙනක් ළඟට ගිහිල්ලා යම්කිසි කෙනෙක් අඟෙන් හෝ
කකුල් දෙකෙන් හෝ වලිගෙන් හෝ කිරි දොවන්නට පටන් ගත්තොත් ඒ පුද්ගලයාට කිරි ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට හේතුව තමයි ඔහු කිරි දොවන්නේ කිරි ලබන්නට නුසුදුසු තැන් වලින් නිසා. යම්කිසි කෙනෙක් ඒ වගේම අලුත පැටව දාපු ගව දෙනක් ළඟට ගිහිල්ලා ඒ කිරි බුරලෙන් කිරි දෙව්වොත් ඔහුට එයින් කිරි ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට හේතුව ඔහු කිරි දොවන්නේ කිරි ලබා ගන්නට සුදුසු වූ තැනින් නිසා. ඒ වගේ තමයි පින්නතුනේ ලෝකයේ යම්කිසි කෙනෙක් මට නිවන ඕනේ කියලා වැරදි මාවතක යනවා නම් ඒ කෙනාට ඒ නිවැරදි වූ නිර්වාණය ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම වැරදි දේවල් තුලින් නිවීමක්, මිදීමක්, සැනසීමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ නිවීම හෝ මිදීම හෝ සැනසීම හෝ ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. යම්කිසි කෙනෙක් මට නිවන එපා කියලා නමුත් නිවැරදිව ලෝකයේ තියෙන යථාර්ථ ධර්මය ප්‍රතිවේද කරන්නට තමන්ගේ මනස මෙහෙවනවා නම් ඒ ඔස්සේ තමන්ගේ මනස අරගෙන යනවා නම් ඒ කෙනා මට නිවන එපා කිව්වත් ඔහුට නිවන ලැබෙනවා. ඒකට හේතුව ඔහු නිවන් දකින මාර්ගය තුල ප්‍රවේශය සලසාගෙන ඉන්න කෙනෙක් නිසා. ඒ නිසා වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයට, ඒ විනයට අනුරූපීව අපි අපේ මනස දියුණු කර ගැනීම. ඊට අනුරූපීව අපේ මානසිකාරයේ පැවැත්වීම ඒ තමයි වැදගත්ම දේ වෙන්නේ. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ ලෝකය පිළිබඳව අවබෝධ කරගෙන ඒ අවබෝධයට පැමිණීම පිණිස අපිට විවිධ මානයන්ගෙන් විවිධ පැතිකඩවල් ඔස්සෙන් එය විවරණය කරලා විභජනය කරලා දේශනා කරන්නට යෙදුණා. යම් වස්තුවක් පිළිබඳව අපි මනාකොට කියන්න පුළුවන්කම තියෙන්නේ ඒ වස්තුව පිළිබඳව අපිට හාත්පස විවරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ වස්තුව පිළිබඳව අපිට වටේම තියෙන සියල්ලම අපිට පැහැදිලි කරන්න පුළුවන් නම් ඒ වටේටම තියෙන සියලු කාරණා හාත්පස තියෙන කරුණු පැහැදිලි කරලීම තුළින් තමයි පින්නතුනේ අපිට නිර්වාණය කියන දේ පැහැදිලි කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට යම් වස්තුවක් ගැන එක පේන පැතිකඩකින් නොකිය හාත්පස කිව්වහම මේ වස්තුව ගැන පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ තමයි විවිධ කෝණයන්ගෙන් විවිධ පැතිකඩවල් වලින් මේ අවබෝධය ලබා ගන්නට පුළුවන් ක්‍රමවේද භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිසා Tamanට හිතට ගැළපෙන හිතට සැසඳෙන ඕනෑම පැතිකඩකින් මේ ධර්ම අවබෝධයට ප්‍රවේශය සලසා ගන්නට නිර්වාණ අවබෝධයට ප්‍රවේශය සලසා ගන්නට සත්පුරුෂයෙකුට නුවණැත්තෙකුට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ නිසා මේ සෑම ධර්ම පරයයක්ම අපේ ජීවිතයට ඊටාම වැදගත් වෙනවා. ඒ පිළිබඳව විමසා බලන්නෙකුට නුවණින් සම්මර්ෂණය කරන්නෙකුට එයින් මිදීම නිවීම උපදව ගන්නට අවශ්‍ය වන මාවතකට පිවිසෙන්න පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පිළිබඳව විවරණය කරපු එක් ආකාරයක් තමයි පටිච්චසමුප්පාද ධර්මය කියලා කියන්නේ. එතකොට මේ සාංශාරික පැවැත්ම පිළිබඳව අපි කතා කළොත් මෙතන අපි ව්‍යවහාරය සඳහා පැවැත්මය නැවත ඉපදීමය සත්වයේගේ ඉපදීමය පින් රැස් කරගෙන මැරිලා තව තැනකට යනවා ආදී ලෙස නොඑක් දේවල් ව්‍යවහාර කළත් ඒ කිසිම තැනක සත්වයේගේ පැමිණීමක් හෝ සත්වයේගේ නැවත යෑමක් හෝ සත්වයේගේ වාසය කිරීමක් හෝ දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ තැනක අපට දකින්නට පුළුවන් සත්වයාය කියන තැනක विद्यमान වන ධර්මතා ටිකක්. ඒ ධර්මතාවයන්ගෙන් එකක්වත් සත්වයක් කියලා පනවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. යම් රූපයක් තියෙනවා නම් යම් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානයක් තියෙනවා නම් මේ කිසිම ධර්මයක් සත්වයක් කියලා අපිට පනවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ කිසිම දෙයක් පුද්ගලයෙක් කියලා අපිට පනවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒතකොට සත්වයෙක් පුද්ගලයෙක් කියලා පනවන්නට නොහැකි මේ හුදු ධර්ම සම්තතියක් පිළිබඳවයි අපි බුදුදහම තුළදී සාකච්ඡා කරන්නේ. ඒක තමයි ලෝකයේහි පැවැත්ම. එතකොට මේ ලෝකයේහි පැවැත්ම කියනකොට ඒක මොනතරම් සීමාවකටපත් වෙනවද කියන එක පිළිබඳව අපි මොහොතකට විමසලා බැලුවොත් ඒක පරිබාහිරව පවතින මේ පෘථවිය අනන්ත විශ්වය මේ ආදී තැනකට යන්නේ නැතිව ඒ ලෝකය සහ ලෝක ප්‍රඥප්තිය ලෝකය සහ ලෝක සම්මුතිය බුදුරජාණන් වහන්සේ නතර කරනවා බොහොම සීමා සහිත කුඩා තැනකින්.
හැබැයි ඒක සියුම්ව තේරුම් ගන්නට තියෙන දෙයක්. හරියට තැඹිලි කිනිත්තක් ගහට සම්බන්ධ වෙලා තියෙන්නේ එක දෙයකින් එක නැට්ටකින්. එතකොට මේ කිනිත්ත ගහත් එක්ක සම්බන්ධ වෙච්ච සම්බන්ධතාවය ඇති කරපු තැන වගේ තමයි අපිට මේ කරුණ තේරුම් ගන්නට අවශ්‍ය වන්නේ. එතකොට අපිට ලෝකය ලෝක ප්‍රඥප්තිය කියලා අපිට අද පනෝගත්ත දේවල් වල මේ අනන්ත පෘථිවි තලය මේකේ තියෙන සිද්ධි දාමයන් නොඑක් දේවල් පිළිබඳව අපි කල්පනා කරනවා, අපි මේ දේවල් පිළිබඳව දැනගන්නවා. ඒක අපේ ලෞකික විෂය පරාසය බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඒ ලෝකය කියලා ඇසුරු කරන සෑම දෙයකම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මූලය මොකක්ද කියන එක. ඒක හරියට අර තැඹිලි කිනිත්ත ගහට සම්බන්ධ වෙලා තියෙන එක මූලයකින් වගේ. එතකොට මේ මූලය මොකද්ද? ඒ තමයි අපේ ස්පර්ශ ආයතන ටික හරහා තමයි අපි මේ ලෝකය හෝ ලෝක ප්‍රඥප්තිය හෝ ගොඩනගාගෙන තියෙන්නේ. ලෝකයේ පවතිනවාය, ලෝකයේ තුල මම ජීවත් වෙනවා. ඒ මම ඉන්නකොට ලෝකේ නැති වෙනවා, එක්ක ලෝකේ තියෙනකොට මම නැති වෙලා යනවා. මේ හැම දර්ශනයකටම මූලික වෙන සත්පුද්ගල භාවය සහ ලෝකය කියන ලෝක ප්‍රඥප්තිය අපිට ලැබෙන්නේ මේ ආයතන ටිකක් හරහා. ඇස කන නාසය දිව ශරීරය මනසයයි කියන මේ ආයතන ටික හරහා තමයි අපි මෙතනදී ලෝකය කියන දේ ගොඩනගාගෙන තියෙන්නේ. ඉතින් ලෝකය සහ ලෝක ප්‍රඥප්තිය පිළිබඳව අපි විමර්ශනය කරනකොට අපිට ඊටමත් මනවින් තේරුම් ගන්නට තියෙන දේ තමයි එතන ලෝකය කියලා කියන්නේ ලෝක සමුදය ලෝක ප්‍රඥප්තිය කියලා කියන්නේ මේ පෘථුවියෙහි පැනවීම හෝ පෘථුවියේ හට ගැනීම කියන තැන නෙමෙයි. යම් වෙලාවක විඥාණයට ඇසැසුරු කරන්න පුළුවන් නම් යම් අවස්ථාවක විඥාණයට රූපය ඇසුරු කරන්නට පුළුවන් නම් යම් වෙලාවකදී විඥාණයට විඥාණය ඇසුරු කරන්නට පුළුවන් නම් ඇස ඇසුරු කරන්න රූපය ඇසුරු කරන්න විඥාණය ඇසුරු කරන්නට පුළුවන් නම් අන්න ඒ බඳු තැනකදී ලෝකය හෝ ලෝක ප්‍රඥප්තියයි කියලා පනවන්න පුළුවන් කමක් තියෙනවා. ඇයි දැකපු රූපේ තියෙනවනේ. දැන් ඔබට ලෝකේ තියනවා කියලා හිතෙන්නේ ඔබ දැකපු රූප නිමිත්තක්නේ ඔබ සිහිපත් කරගන්නේ. මේක තමයි පෘථවිය. දැන් ඔබ නිවස තුල ඉන්නවා නම් ඔබට නිවසෙන් පිටස කියලා දේවල් ඔබ දැන් සිහිපත් කරගන්නේ ඔබේ ඇහැට පෙනෙන රූප රාමුව ඔය මොහොතේදී පෙනෙන දේවල් ටික හැරුණකොට අනික් දේවල් තියනවාය කියලා ඔබ උපකල්පනය කරන්නේ. ඔබ සිතනු ලබන්නේ මේ ලෝකය පවතිනවා තියනවා කියලා අර දැකපු රූප නිමිත්තක් පිළිබඳව සිහිපත් කර ගැනීමෙන්. ඒ දැකපු ලෝකය ඔබට ආපහු කවදාවත් දකින්න බෑ. මොකද ඒ රූප නිමිත්ත පැවැත්මක් නැති නිසා. ඔබ යම් දෙයක් දැකලා ලෝකේ කියලා කිව්වනම් ඒ කියපු ලෝකය කියලා කියපු ලෝකය කියලා කියන්නට හේතු වුණ රූප නිමිත්ත තවදුරටත් පවතින්නේ නැහැ. පවතින්නේ නැති නොපවත්නා තැනක තමයි ඔබ හැම වෙලාවකදීම ලෝකය කියලා කල්පනා කරන්නේ, ලෝකය කියලා හිතන්නේ. ඒ අනුව තමයි ඔබ ආශ්‍රව ධර්ම, කෙලෙස් ධර්ම ටික ඔක්කොම ගොඩනගාගෙන තියෙන්නේ. අන්න එහෙම තැනක ජීවත් වෙනකොට තමයි අපිට පෙන්වලා දුන්නේ අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගත යුත්තේ මේ ලෝකයක් තියෙනවා, ලෝකේ ජීවත් වෙනවා, ලෝකෙ තුල අපි මේ ඉන්නකොට එක්ක ලෝකේ දේවල් නැති වෙනවා, එහෙම නැත්නම් ලෝකේ දේවල් තියෙනකොට අපි නැති වෙලා යනවා. මෙන්න මේ වගේ තැනක වාසය කරන මිනිස්සෙකුට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා එහෙම පැවැත්මක් නෙමෙයි ලෝකේ යථාර්ථය මොකද්ද කියලා විවරණය කරලා දුන්නා. කොහොමද? අර හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන න්‍යාය යටතේ. එතකොට මේ ධර්මය බුදුරජාණන් වහන්සේ හේතු සහ ඵල වශයෙන් විවරණය කළා. හේතු තියෙනවා, හේතුවට අනුරූප වූ ඵලයන් තියෙනවා. එතකොට යම් විදිහකට හේතු ටිකක් සකස් කරගත්තා නම් හේතුවට අනුරූපීව ගැලපෙන හේතු නිසා සකස් වන ඵල ධර්මයක් තියෙනවා. ආපහු ඵලය පිළිබඳව හේතු ටිකක් සකස් කරගන්නකොට ආපහු ඵල ධර්මයක් නිෂ්පාදනය කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට හේතුව නැවත ඵලය නැවත හේතුව හේතුව නිසා නැවත ඵලය කියන මෙන්න මේ ආකාර චක්‍රයක අපි වාසය කරනවා. අපි වාසය කරනවා කියලා කියන්නේ මේ වගේ චක්‍රයක් තමයි ජීවත් වෙනවා කියලා කියන තැන තියෙන්නේ. ඒකට තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් යනවා කියලා කියන්නේ මේ චක්‍රයේම එක ප්‍රවර්තනයක්, එක කැරකිලා යෑමක්. ඒකට මේක හැම කාලයකදී මේක තමයි. මෙන්න මේ වගේ තැනකදී මේ ප්‍රවර්තනය නතර කරගන්නට ඕනේ නම් මේ චක්‍රය කැරකෙනවා මේක ප්‍රවර්තනය වෙනවා කියන මේ ප්‍රවර්තනය
අපට නතර කරගන්නට අවශ්‍ය නම් මොකද්ද කරන්නට ඕනේ? අන්න එතකොට තමයි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර සත්‍ය යථාර්ථ ධර්මයේ පිළිබඳව අපි තේරුම් ගන්නට ඕනේ. අපේ අවධානය අපි යොමු කරන්නට ඕනේ අන්න ඒ වෙලාවට. එතකොට අපිට පේනවා නම් යථාර්ථය කියන එක ඇතුලේ මේ අපි ගොඩනගාගත්ත සංකල්පමීය රාමූන්ට ඉඩ නැහැ කියලා ඒ අවබෝධය ඊටාම වැදගත්. එතකොට ඒක විවරණය කරන්න පාදක කරගත්ත ඒ මට්ටමට අපිට පත්වන්නට භාග්‍යතුන් වහන්සේ යොදාගත්ත පාදක කරගත්ත න්‍යාය තමයි මේ පටිච්චසමුප්පාද ධර්මය කියලා කියන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මයේදී හේතුන් හා ඵල ධර්මයන් පිළිබඳව කතා කරනකොට අපි දේශන මාලාවක් විදිහට පසුගිය දේශනා ගණනාවක් තුලින් කතා කළා එක් එක් අංගයන් පිළිබඳව මේ පටිච්චසමුප්පාද ධර්මයේහි विद्यमान වන. ඒකදී අපි අවසාන වශයෙන් සාකච්ඡා කරමින් හිටියේ සංස්කාරයන් පිළිබඳව. සංඛාර කියනකොට අපි සංඛාර යෙදුමෙහි තියෙන ගැඹුරු බව පිළිබඳව හඳුනා ගන්නට යෙදුන මූලික වශයෙන්ම. එතකොට එතන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර ආදී ලෙස සංස්කාරයේහි ස්වභාවයන්, සංස්කාරයේහි ලක්ෂණයන් පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදුණා. අන්න ඒ විදිහට සංස්කාරයන්ගේ ලක්ෂණයන් පිළිබඳව හඳුනාගත්තා වගේම ඊට අමතරව තවදුරටත් අපි සංස්කාරයන් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළා. ඒ තමයි සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණක සංඛාර සහ පයෝගාභි සංඛාර. සංඛාරයේ බෙදුවා සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණක සංඛාර, පයෝගාභි සංඛාර කියලා. සංකත සංඛාර කියලා කිව්වේ යම් ධර්මයක් හේතු නිසා සකස් වෙන බවින් යුක්ත නම්. යම් ධර්මයක් හේතු ටිකක් නිසා සකස් වෙනවා නම් අනේ හේතු ටිකක් නිසා සකස් වෙන හේතු නිසා පවතින ඒ ධර්මයන්ට කියනවා සංකතයි කියලා. සංකතයි කියලා. පින්නතුනේ මේ මුළු ලෝකෙම සංකතයි. ලෝකයේ ඇතුලේ අසංස්කෘත දෙයක් හොයන්නට පුළුවන් කමක් නැත්තේ. නෑ මුළු ලෝකයේම සංකත ධාතුවක් නිසා. ඒ කියන්නේ ඔබ ලෝකය කියලා යමක් විඳිනු ලබනවා නම් ඒ විඳිනු ලබන සෑම දෙයක්ම සංකත ධර්මයක්. හේතු නිසා සකස් වෙච්ච දෙයක්. හේතු නිසා සකස් වෙච්ච දෙයක් නම් ඒ සංකතයට අනිවාර්යයෙන්ම උරුමයි පීලනය කියන එක. පීලනය කියන්නේ පිළීම් නිස්ෘත ස්වභාවය කියන එක. ඒකට අනිවාර්යයෙන්ම උරුමයි ਸੰతాපය කියන එක. ඒකට අනිවාර්යයෙන්ම උරුමයි විපරිණාමය කියන එක. එතකොට යම් දෙයක් හේතු නිසා හටගත්තා නම් ඒ ධර්මයන්ට ඒ ටික උරුමයි. අන්න ඒ ස්වභාව ලක්ෂණ උරුම කරගත්ත ඒ දේ හඳුන්වන වචනයක් තමයි සංකත සංඛාර කියලා කියන්නේ. සංකත සංස්කාර. ඒකේ ස්වභාවයේ උත්පාදයක් තියෙනවා. වැයක් තියෙනවා. සිටියහුගේ වෙනස් බව තියෙනවා. තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි. මහන්නේ සංකත ධර්මයන්ගේ සංකත ලක්ෂණ තුනක් තියෙනවා. මොනවාද? උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ධිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. උත්පාදයක් පේනවා. ඒ වගේම වය, ඒ කියන්නේ වය කියලා කියන්නේ වැයවීම කියන එක. ඒක හටගෙන නැති වෙන බවක් තියෙනවා. ධිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. යම් දෙයක් උත්පාදයටපත් වුණා නම් අර වැයවීම දක්වා අතරතුර වෙනස් වීමට භාජනය වෙනවා කියන එක තියෙනවා. වෙනස් වීමට භාජනය වෙනවා කියන එක. ඒකට කියනවා තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා. සිටියහුගේ වෙනස් බවක් පේනවා කියලා. එතකොට මේ තමයි සංකත ධර්මයන්ගේ තියෙන ස්වභාවය. යම් තාක් මෙන්න මේ ලක්ෂණයන්ගෙන් යුක්ත නම් උත්පාදය, තිතිය සහ යම් කිසි විදිහකින් උත්පාදයේහි පටන් අරගෙන ඒ අවසානයේ දක්වා උත්පාදයේ සිට පටන් අරගෙන අවසානයේ දක්වා උදේ ඉඳලා වැය දක්වා තියෙන ඒ ස්ථිතික්ෂණය මෙන්න මේ ටික පිළිබඳව අපිට විශේෂ අවධානයක් දෙන්නට ඕනේ. මේකට කියනවා සංකත සංඛාර කියලා. අபிසංකත සංඛාර. අபிසංකත සංස්කාර කියනකොට අපි පසුගිය දේශනාව ඇතුළතදීත් ඒ ගැන සාකච්ඡා කළා. යම්කිසි විදිහකින් සංකත ධර්මයන් විසින් නිෂ්පන්න කළ ඒක සංකත ධර්මයන්ගෙන් උපදවපු
යම්කිසි ඵලයන් තිබෙනවා නම් ඒ වලට කියනවා අபிසංකතයි කියලා. සංස්කත කියන එකෙන් සංස්කරණය කරන. ඒකට අபிසංකත කියන එකෙන් කියනවා සංස්කරණය කරන ලද දෑ. එතකොට මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්න විපාක විඥානය කියන එක විපාක චිත්ත සංතතිය කියන එක ඒ සියල්ලක්ම හඳුන්වනු ලබන්නේ අபிසංකත සංඛාර කියලා. ඒ සියල්ලක්ම අபிසංකත සංස්කාර. ඒ වගේම යම් කිසි විදිහකින් යම් කර්ම කෙලස් ටිකක් තියෙනවා නම් යම් කර්ම සහ කෙලස් ටිකක් තියෙනවා නම් ඒ කර්ම සහ කෙලස් ටිකට කියනවා අபிසංකරණක සංඛාර කියලා. අபிසංකරණක සංඛාර. ඒතර අபிසංකරණක සංඛාර කියලා කියන්නේ මොන හේතුව නිසාද? අபிසංකරණක සංස්කාරයෝය කියලා කියන්නේ කර්මය. කර්මය රැස් කර ගන්නවා. සංකරෝති කියලා කියන්නේ විශේෂයෙන් රැස් කර ගන්නා නිසා. අபிසංකරණක සංස්කාරයයි කියලා කියන්නේ අපි පුඤ්ඤ වශයෙන් රැස් කරනවා, අපුඤ්ඤ වශයෙන් රැස් කරනවා, ආනිජ්ජ වශයෙන් රැස් කරනවා. මෙන්න මේ විදිහට අපි කාය, වාක්, මනෝ කියන මේ දොරටු තුනෙන් අපි කර්ම රැස් කරනු ලබනවා. මේක තමයි අபிසංකරණක සංඛාර කියලා කියන්නේ. එතකොට මේ කර්ම රැස් කර ගැනීම කියන එක නිසා තමයි සංසාර ප්‍රවෘත්ති අපිට දකින්න පුළුවන්කම තියෙන. කියන්නේ සසරේ පැවැත්ම කියන එක සංසාර ප්‍රවෘත්ති අපිට දකින්න පුළුවන්කම තියෙන. එතකොට මෙන්න මේ සංකත, අபிසංකත, අபிසංකරණක කියන මේ සංස්කාරයන්ට අනතුරුව අපට දකින්නට තියෙනවා පයෝගාභි සංඛාර කියන හතරවෙනි සංස්කාරය. පයෝගාභි සංස්කාරය කියලා කියන්නේ යම්කිසි විදිහකින් කායික වාචික වීරයක් තියෙනවා නම් අපි කයින් යම් උත්සාහවත් වීමක් කරනවා නම් අපි වීරය පැවැත්මක් සිද්ධ කරනවා නම් අන්න ඒක හඳුන්වනු ලබනවා අපිට ප්‍රයෝග විදිහට සිද්ධ කරන නිසා පයෝගාභි සංඛාර කියන වචනේ. ප්‍රයෝග විදිහට සිද්ධ කරන නිසා පයෝගාභි සංඛාර. එතකොට ඒ වීරය තමයි එතනදී ඔප්නංගනු ලබන්නේ. තව විදිහකින් කිව්වොත් අර සංකත සංස්කාරයන් දුරලීම සඳහා එතන සංකත සංස්කාරයන් පිරිසිඳ දකිමින් අபிසංකරණක සංස්කාරයන් සිදු නොකර ඉඳීම සඳහා යම් කායික වශයෙන් යම් වෑයමක් කරනවා නම් ඒ ඇති කරගනු ලබන වීරය කියන දේ, වෑයම කියන දේ තමයි පයෝගාභි සංඛාර කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට සංස්කාර ධර්මයන්ගේ පවත්නා විශේෂ ලක්ෂණය පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදුණා. සංස්කාර ධර්මයන්ගේ පවත්නා විශේෂ ලක්ෂණය. එතකොට මෙන්න මෙතනදී අපි පටිච්චසමුප්පාදයේහි විශේෂයෙන්ම සාකච්ඡා කරන්නට අවශ්‍ය වෙලා තියෙන දේ තමයි සංඛාර කියන වචනය ඇතුලේ සිද්ධ වෙන අර්ථය නැතිනම් සිද්ධ වෙන කෘත්‍ය. සංස්කාරය කියන වචනය ඇතුලේ विद्यमान වන දේ තමයි අර අපි පච්චයේන සංකරීයන්ති කියන්නේ ප්‍රත්‍ය නිසා සකස් කරන බවයි කියලා කියන්නේ. අනේ ප්‍රත්‍ය නිසා සකස් කරන බවක්. හැබැයි ඒක අර අපි අபிසංකරණක සංඛාර කියලා විස්තර කළේ. අන්න එතනින් ඇතිවෙන දෙයක්. එතන තමයි නියෝජනය කරන තැන. ඒ නිසා තමයි අර කිව්වේ පුඤ්ඤ අපුඤ්ඤ ආනෙජ්ජ වශයෙන් අපි රැස් කරගන්නවා කියලා දේවල්. එතකොට පටිච්චසමුප්පාදේහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදින සංස්කාරය කියලා කියනකොට ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදින සංස්කාරය කියලා කියන්නේ ඔන්න ඔය සංස්කාරයට. ඔය සංස්කාරය තව නමකින් හඳුන්වනු ලබනවා. මොකක්ද ඒ නම? ඒ සංස්කාරය හඳුන්වනු ලබනවා කර්මාභි සංස්කාර කියලා. කර්මාභි සංස්කාර. කර්මාභි සංස්කාර කියලා කියන්නේ අපි පින් වශයෙන් කරන, පව් වශයෙන් කරනවා කියලා අපි මේකට කියනවා කර්ම කියලා. කුසල කර්ම, අකුසල කර්ම, මේ ආදී කර්ම රැස් කර ගැනීම. එතකොට මේ කර්ම රැස් කර ගැනීම කියන එක සම්පූර්ණම අයිති වෙන දෙයක් තමයි මේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන මේ යෙදුම ඇතුළත. يعني මේකෙන් කියන කර්ම විඥානය කියලා. කර්ම විඥානය. කර්ම විඥානයේ යම් තැනක යම් විදිහකට පිහිටා සිටියොත් මරණාසන්න මොහොතේදී චුතිචිත්තයට එය එසේ පිහිටා සිටීම තුළ ප්‍රතිසන්දි වශයෙන් තව තැනකට යන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රතිසන්දි වශයෙන් තව තැනකට යන්නට පුළුවන්කම තියෙනවා. ඒ මොකක් තිබුණොත්ද?
අර කර්ම නිමිත්තකට විඥානයේ පිහිටා සිටින්නට පුළුවන්කම තිබුණොත් කර්ම නිමිත්තකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්න පුළුවන්කම තිබුණොත් එහෙම. එතකොට අපිට හැම වෙලාවකදීම මේ කර්මාභි සංස්කාරය කියන එක සංසාර ප්‍රවෘත්තිය සකස් කරලා දෙනවා. සසර පැවැත්ම හදලා දෙනවා. ඒ සසර පැවැත්ම හදලා දෙන විදිහ තමයි සංඛාරපච්චය විඥානං කියලා කිව්වේ. සංඛාරය නිසා විඥානය උපදිනවා කියලා. තනියම සංස්කාරයට විඥානය උපදවන්න බෑ. හැබැයි එතනදී විඥානය කියලා කියන්නේ ප්‍රතිසන්දි විඥානය නම් අර සංස්කාරයට අපි පෙර කී පරිදි අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියලානේ අපි කියන්නේ. තණ්හා උපාදාන භව කියන අංග ටික එකතු වුනහම අන්න දැන් ඒ බීජය රෝපණය වෙන්න පුළුවන්. කර්ම බීජය රෝපණය වෙන්න පුළුවන්. කර්ම සංස්කාරයකට තණ්හා උපාදාන භව කියන මේ ගුණාංග ටික එකතු වුණාට පස්සේ එතන තියෙන ඒ කර්ම සංස්කාරය දැන් ප්‍රරෝහණය වෙන්නට සූදානම්. ප්‍රරෝහණය වෙනවා කියලා කියන එක පැලවෙනවා. පැල ඇටි බවට පත් වෙලා ලොකු වෙනවා. වැඩෙනවා. ඒකට කියනවා සංස්කාරයන්ගේ වෘද්ධිය කියලා. සංස්කාරයන්ගේ වෘද්ධිය, සංස්කාරයන්ගේ වැඩිම. ඒ සංස්කාරයන්ගේ වැඩිම තියනවා කියලා කියන්නේ ඒ කිසිම තැනක සසර හිස් වෙන්නේ නැහැ කියන එක. අපිට සංඛාරයේ වැඩිම තියෙනවා නම් එතන සසර අවසාන වෙලා සසර නතර කරන්න පුළුවන්කම ලැබිලා එහෙම වෙන්නේ නැහැ. සංසාරය කියන දේ අපිට නතර කරන්න පුළුවන්කම තියෙන්නෙම අර සංස්කාරය නිරුද්ධ කිරීමෙන්. දැන් එතකොට අපිට ප්‍රශ්නයක් එනවා කොහොමද අපි සංස්කාරය නිරුද්ධ කරන්නේ කියලා. සංස්කාරය අපි නිරුද්ධ කරනු ලබන්නේ වෙන කිසිවකින් නෙමෙයි. සංස්කාරය නිරුද්ධ කරනවා කියලා කියන්නේ ස්කන්ධ පංචකයක යෙදෙන ඒ සංස්කාරය ඉවත් කිරීම නෙමෙයි. ඒක නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඒ යම් තැනක අපි ජීවත් වෙනවා නම් ජීවත් වෙනවා කියලා කියන්නෙම මේ කාම ධාතුවේ අපි ජීවත් වෙනවා කියලා කියන්නෙම මේ ස්කන්ධ ටික නැවත නැවත උපදිනවා කියන එකනේ. රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියන මේ ස්කන්ධ නැවත නැවත උපදිනවා කියන එක. එතකොට අපිට ඒ ස්කන්ධයන්ගේ ඉපැත්ම තියෙනවා නම් ස්කන්ධයන්ගේ සංස්කාරය කියන දේත් තියෙනවා නම් අපිට පුළුවන් කමක් නැහැ. අද මේ මොහොතේදී නැවත සංස්කාර උපදින්නේ නැහැ කියන තැනකින් සංස්කාරය නැති කරලා දානවා කියන දේ කරන්නේ. සංස්කාරය නැති කරලා දානවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සංස්කාරය නැති කරන්න ඕනේ නම් මොකද්ද කරන්නේ? සංස්කාරය නැති කරන්න අවශ්‍ය නම් කරන දේ තමයි අර කර්මය කියන දේ පිළිබඳව ඇතිවන තණ්හාව නැති කරන එක. කර්මය කියන දේ පිළිබඳව තියෙන තණ්හාව නැති කරන එක. ඒතකොට තණ්හාව නිකන් නැති වෙයිද? තණ්හාව නිකන් නැති වෙන්නේ නැහැ. තණ්හාව අපි නැති කරන්න ඕනේ. කොහොමද තණ්හාව නැති කරන්නේ? තණ්හාව නැති කරන්නට නම් අපිට එතන යථාභූත ඥාන දර්ශනය උපදවන්නට ඕන. අන්න ඒ නිසා තමයි පටිච්චසමුප්පාදයේ අනිත් පැත්තට ප්‍රතිලෝමව කතා කරනකොට පටිච්චසමුප්පාදයේ පිළිබඳව අපි දකින්නේ අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධා. අවිද්‍යාවගේම නිර්වශේෂ විරාග නිරෝධයෙන් අපිට පුළුවන්කම තියෙනවා සංඛාර නිරෝධා. සංස්කාරයෝ නිරුද්ධ කරන්නට. ඒතකොට සංස්කාර නැති කරන්න ඕන නම් සංස්කාර නැති කරන නුවණැත්තට මොකද්ද කරන්න තියෙන්නේ? සංස්කාර නැති කරන නුවණැත්තට කරන්න තියෙන වෙන කිසිම දෙයක් නෙමෙයි. සංස්කාර නැති කරන නුවණැත්තට කරන්න තියෙන අවිද්‍යාව නිරුද්ධ කරලා විද්‍යාව උත්පාදනය කරන එක. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව තියෙන නොදන්නාකම. එහෙනම් චතුරාර්ය සත්‍ය පිළිබඳව දන්නාකමක් අපිට එතෙන්ට ගේන්න ඕනේ. මේක දුකයි, මේක සමුදයයි, මේක නිරෝධයයි, මේක නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියන මේ දැනුම අපිට එතෙන්ට ගේන්න අවශ්‍යයි. ඒකට මේ දැනුම එතන ඇති වුණොත් විතරයි එමගින් අවිද්‍යාව කියන දේ ප්‍රහීන කරන්නට පුළුවන්කම තියෙන්නේ. අවිද්‍යාව ප්‍රහීන වුණොත් විතරයි සංස්කාරය කියන ධර්මය අපිට යට කරලා සංස්කාරය කියන දේ අපිට නැති කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේක එක පැත්තකින් ගත්තාම තාක්ෂණයක්. ඒක නිවන් දැකීමේ තාක්ෂණය කියලා කිව්වත් කමක් නැහැ. ඒකට මේක එක පැත්තකින් ගත්තාම තාක්ෂණයක් මේ දුක නැති කිරීම කියන එක.
ඒ දුක නැති කරන්න ප්‍රායෝගිකව පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රායෝගිකව පුළුවන්කම තියෙන්නේ සියලුම කර්මක්ෂය බවට පත් කිරීමෙන්. එහෙනම් අපිට තියනවාද සංස්කාරයේ නොහට ගන්න බවට සංස්කාරයේ නූපදින බවට පත් කරන්න. ඒකට කියනවා සංස්කාරයේ තියෙන අනුත්පාද සංඛ්‍යාත නිරෝධය කියලා. සංස්කාරයේ නූපදින බවට පත් කරන්න. දැන් අපි කියව සංස්කාරයේ නූපදවනවා කියලා කියන්නේ සංඛාරය කියන එක ස්කන්ධයක් විදිහට උපදින්නේ නැහැ කියන එක එහෙම නෙමෙයි. සංඛාරය කියන එක ස්කන්ධයක් විදිහට උපදින්නේ නැහැ කියන එක නෙමෙයි. ස්කන්ධයක් විදිහට ගත්තාම සංස්කාරය උපදින්න බැරි කමක් නැත්තේ නෑනේ. ප්‍රතිසන්දි විඥාණයෙන් හදපු මේ කාම ධාතුවේ උත්පත්තිය තියෙන තාක් කාම ධාතුවේ මේ උත්පත්තිය තියෙන තාක් අනිවාර්යයෙන්ම ප්‍රතිසන්දිය කියන තැනින් පටන් ගත්ත මේ සන්තති පැවැත්මේ මරණය දක්වාම සංස්කාර ස්කන්ධය උපදිනවා. ඒක නැති වෙන්නේ නැහැ. සංස්කාරය නිරුද්ධ කරන්නේ කොහොමද? වෙනතුනේ ඒක නිරෝධ ඥානයක්. නිරෝධ ඥානයක්. දැන් අபிසංකරණක සංස්කාරය කියන්නේ අபிසංකරණක සංස්කාර කියලා කියන්නේ අපි රැස් කරගන්න කුසල හෝ අකුසල වශයෙන් රැස් කරගනු ලබන සංස්කාර. ඒ කුසල හෝ අකුසල වශයෙන් අපි රැස් කරගනු ලබන සංස්කාර තමයි අපි සෑම මොහොතකම අර බාහිර ලෝකය වෙතට දාලා ඒ පැත්තට ප්‍රක්ෂේපණය කරලා අපි දේවල් තියනවා කියලා දැනගන්නේ. දේවල් තියනවා කියලා අපි විඳින්නේ. අන්න ඒ මට්ටමට අපි කියන්නේ කර්ම සංස්කාර කියලා, කර්මාභිසංස්කාර කියලා. දැන් අපි දුරු කරන්නට ඕනේ කර්මාභිසංස්කාරය. ඒකට සංස්කාර නිරුද්ධ කරනවා කියලා කියන්නේ අන්නේ සංස්කාර ධර්මයන්ගේ දුරු වීම කියන එක. ඒකෙදි මේ ශාසනයේ පිළිවෙලත් අපි මීට කලින් සිහිපත් කරලා තියෙනවා. පළවෙනි පියවර තමයි සබ්බපාපස්සකරණ. අකුසලයන්ගෙන් තමන්ගේ හිත ගලවා ගන්න. අකුසලයන්ගෙන් තමන්ගේ හිත නිදහස් කරගන්න. සියලු අකුසල් කිරීමෙන් වැළකීම තමයි පළවෙනිම දේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා කුසලස්ස උපසම්පදා, කුසල ධර්මයන්ගෙන් අපේ ජීවිතේ පෝෂණය කර ගැනීම කියන එක. කුසල ධර්මයන්ගෙන් ජීවිතේ පෝෂණය කර ගැනීම කුසලස්ස උපසම්පදා කියන එක. එතකොට මෙතන ටිකක් කෙනෙකුට හිතෙන්නට පුළුවන් පරස්පරයි වගේ. ඇයි දැන් කර්ම නැති කරන්න කියලා ආයෙ කියනවා කුසල කර්ම කරන්න කියලා. නෑ මේ ඇවිල්ලා කුසල කර්ම වලට තියෙන හේතුවත් නැති කරන්න යන ප්‍රයෝගයේහි ප්‍රාරම්භයක්. ප්‍රයෝගයේහි මුල් අවස්ථාවක්. අන්න ඒ නිසා මුලින්ම අපිට පටන් ගත්ත තැනදීම පිනුත් නොකර ඉන්නවා කියන එක කරන්න බෑ. ඒ නිසා තමයි අකුසල් නොකළ යුතුයි කුසල් කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. අන්න ඒ ටික කරගෙන යන ගමන් අපිට අවබෝධය තුලින් පුළුවන්කම තියෙනවා කර්ම රැස් නොකර ඉන්න. කර්ම රැස් නොකර ඉන්නවා කියලා කියන්නේ එතන මිනිස්සු අපිට නැති වෙලා යනවා කියන එකෙන් එහෙම නෙමෙයි. කර්ම රැස් නොකර ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? කර්ම රැස් නොකර ඉන්නවා කියලා කියන්නේ අපිට හොඳ හෝ නරක වශයෙන් ග්‍රහණය කරගන්නට ලෝකයක් හම්බ වෙන්නේ නැහැ කියන එක. හොඳ හෝ නරක වශයෙන් ග්‍රහණය කරගන්නට ලෝකයක් හම්බ වෙන්නේ නැහැ කියන එක. ඒක තමයි කර්ම රැස් නොකර ඉඳීම කියලා කියන්නේ. එතකොට කර්ම රැස් නොකර ඉන්න නම් අපිට සිද්ධ වෙනවානේ මිනිස්සු යාන වාහන, ගෙවල් දොරවල්, හොඳ හෝ නරක මේ ආදී ලෙස අපිට හම්බෙන ලෝකෙන් මිදෙන්න සිද්ධ වෙනවානේ. මේ ආදී ලෙස අපිට හම්බෙන ලෝකයෙන් අපිට මිදෙන්නට සිද්ධ වෙනවා. එහෙම නැතුව අපිට ඔක ඇතුලේ කර්ම නොකර ඉන්නවා කියලා දෙයක් කරන්න බෑ. පින්නතුනි ලෝකේ තියෙනවා නම් අපි දැකපු දේවල් තියෙනවා නම්, අහපු දේවල් තියෙනවා නම්, විඳපු දේවල් තියෙනවා නම්, දැනගත්ත දේවල් තියෙනවා නම්. එතකොට මේ දේවල් ඔක්කොම තියෙනකොට අපිට පුළුවන්ද මේ දේවල් ඇසුරු කරගෙන හොඳයි කියලා හිතනකොට ඇලෙන්නේ නැතුව ඉන්න? අපිට පුළුවන් ද මේවා නරකයි කියලා හිතනකොට ඒවත් එක්ක ගැටෙන්නේ නැතුව ඉන්න? එතකොට අපිට පුළුවන් ද ඒ දේවල් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ධර්මතාවයන් පිළිබඳ අවබෝධ නොකොටගෙන අපිට පුළුවන් ද එතන අවිද්‍යාව නැතුව ඉන්න, මෝඩකම නැතුව ඉන්න? ඒ කියන්නේ උපේක්ෂාව කියන දේ නැතුව ඉන්න බෑ. ලෝකේ හම්බෙනවා නම් හම්බෙන ලෝකෙත් එක්ක අපි ගනුදෙනු කරනවා කියන එක सिद्ध කරනවම තමයි. ලෝකේ හම්බ වෙනවා නම් හම්බෙන ලෝකෙත් එක්ක ගනුදෙනු කරනවා කියන එක අනිවාර්යයෙන්ම सिद्ध කරනවාමයි. ඒක නතර වෙන්නේ නැහැ. එතකොට අපිට මේක නතර කරන්න ඕනේ නම් කොතනින්ද අපි නතර කරන්නේ?
මේක නතර කරන්න ඕනේ නම් අපි වෙන කිසිම තැනකින් නෙමෙයි අපි නතර කරන්නේ ලෝක යථාර්ථ ධර්මය පෙන්වා දීම තුල. ඒක තමයි විද්‍යාව කියලා කියන්නේ. අපි කියවනේ අවිද්‍යාව මුල් කරගෙනයි සංස්කාර උපදින්නේ කියලා. දැන් එතන විද්‍යාව තිබුණා නම් උපදින්නේ නැහැනේ මේ සංස්කාර. විද්‍යාව පෙන්වා දෙනවා. විද්‍යාව මොකද්ද? පරමාර්ථ ධර්ම පිළිබඳව කරනු ලබන අවබෝධය. පරමාර්ථ ධර්ම කියලා කියන්නේ මේ ලෝකේ යම් ස්වභාවයක් තියෙනවා නම් යම් ඇත්තක් පවතිනවා නම් ඒ පවතිනු ලබන ඇත්ත తත්වයට කියනවා පරමාර්ථ ධර්මය කියලා. ඒක නැවත බෙදන්න බෑ. නැවත ඒක එහෙම නෙමෙයි වෙනත් අයුරකිනුයි තියෙන්නේ කියලා කාටවත් දේවල් පෙන්වා දෙන්න බෑ. ඒක භූත තත අවිතත අනඤ්‍යතත ගුණයන්ගෙන් යුක්ත දෙයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් කළේ ඒ පරමාර්ථ භාවයේ වෙනසක් නැහැ කියන එක. දැන් රූපය කියලා කියන භාවයේ වෙනසක් නැහැනේ. රූපය රූපේම තමයි. ඒක අතීතේ තිබුණා නම් ඇහැට පේන්න රූපයක් ඒක අතීතේ රූපේම තමයි. වර්තමානයේ කනට ඇහෙනවා නම් යම් ශබ්දයක් ඒක ශබ්ද රූපේම තමයි. එතකොට ඒ රූපය කියන තැනදී පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූපය කවදාවත් පරමාර්ථයක් කියන එකෙන් ඒක වෙනසක් වෙන්නේ නැහැ. රූපී අර්ථයෙන් ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒක වෙනස් වෙන්නේ නැහැ කියන්නේ. ඒ වෙනත් ඒක අනිත්‍ය වෙන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි. වර්ධවා ගන්න එපා. එතකොට මෙන්න මේ විදිහට මේ පවත්නා යථාර්ථ ධර්මය ප්‍රතිවේද කරනකොට රූපය පිළිබඳව ඔබ දකිනවා නම් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ සුද්ධාෂ්ටමක රූපයක් කියන තැනින්. එතකොට ඇහැට පේන එක ගැන කතා කළොත් ආයතන ධර්මයන්ගේ පැත්තෙන් ඇහැට පේන්නේ වර්ණ සටහනක් විතරයි. වර්ණ ටික අම්මද? වර්ණ රූපේ තාත්තද? ඔබ එකකට එකක් හිතලා බලන්න. ඔබේ ඇහැට පේන වර්ණ රූපේ අම්මද? වර්ණ රූපේ තාත්තද? එහෙම නැතිනම් වර්ණ රූපේ වටිනා වස්තුවක්ද? වර්ණ රූපේ කියන්නේ නොවටින වස්තුවක්ද? එකින් එකට වෙන් කරගන්න බලන්න. ඔබට පෙනෙයි ඇහැට පේන රූපේ වර්ණ රූපේ අම්මා වුණොත් ඒ රූපේ දකින ලෝකේ ඉන්න හැමෝම කියන්න වෙන්නේ මේ අම්මා කියලා. හැබැයි හැමෝම අම්මා කියන්නේ නැතුව අපිට විතරක් ඒ රූපේ අම්මා විදිහට හම්බෙනවා. ඇයි අපිට විතරක් ඒ රූපේ අම්මා විදිහට හම්බ වෙන්නේ? ඒ රූපේ අම්මයි කියලා අල්ලගෙන ඉන්න කම තිබුණේ තමන්ගේ පැත්ත නිසා. එහෙනම් ඒකෙන් දකින්න ඔය තමන්ගේ පැත්තේ අල්ලගත්ත ප්‍රඥප්ති සජීවීකරණය තුළ උපදවගත්ත අම්මා කියන්නේ රූපේ නෙමෙයි. ඒක රූපේට අයිති දෙයක් නෙමෙයිනේ. ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා. එතකොට රූපේ ස්වභාවය මොකද්ද? ඒක ආයේ කවදාවත් ඇස් සමුවට ආපු රූපය නැවත ඔබ දකින්න කියන එක වෙන්නේ නැහැ. ආයේ දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් එකවරක් දැකපු අම්මා ආයේ දකින්න පුළුවන්ද? බෑ. අම්මා ජීවත් වුණේ අපේ මායා සහගත ලෝකයේ ඇතුලේ නම් ඒක පරමාර්ථමය ධර්මයන් වූ ලෝකෙ තුල අම්මා කියන ස්වභාවය विद्यमान වෙන්නේ නැත්නම් එහෙනම් පින්නතුනේ අපිට කොයි වෙලාවකවත් එකම අම්මා දෙපාරක් දකින්න බෑ. කොයි වෙලාවකවත් අම්මව ඇහැට දකින්න බෑ. ඒකට හේතුව දකින්නේ රූපය, රූපායතනයේ දකින්න තැනදී අපි දැනගන්නවා මේ අම්මයි කියලා. මේකද මේ පටල ගන්න එපා සම්මුතිය සහ පරමාර්ථය කියන එක. දැන් මේ අපි පටිච්ච සමුප්පාදය කියලා කතා කරන්න යන්නේ මේ ලෝකේ යථාර්ථය පිළිබඳව. ලෝකේ යථාර්ථය කියලා කියන්නේ පවතින දේ ඇතුලේ ඔබ හදාගත්ත විඥානේ මායාව ඇතුලේ සකස් කරලා දීපු මායාව නෙමෙයි, චිත්‍රපටිය නෙමෙයි මේ කතා කරන්නේ. ඒක ලෝකයේ ඇතුලේ කතා කරනකොට අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. ඒ අයට අපිට ගරු කරන්න පුළුවන්, ඒ අයට වන්දනාමාන කරන්න පුළුවන්, ඒවා පින් සිද්ධ වෙනවා. ඒක ලෝකයේ ඇතුලේ තියෙන දේවල්. ඒක එසේ කළ යුතුයි. කවුරු හරි හිතනවා නම් ඒක නොකළ යුතුයි කියලා, ඒක එහෙම නෙමෙයි. ඒක කළ යුතුයි. හැබැයි කෙනෙක් අවබෝධය ඇති කරගන්නකොට එයාට පේනවා ලෝකේ යථාර්ථ වූ ධර්ම කොටාසයක්. ධර්ම කොටාසයන් පේනකොට එයාට එතන පිං රැස් කරගන්න කියලා හේතු හම්බෙන්නේ. එයාට එතන පව් රැස් කරගන්න කියලා හේතු හම්බෙන්නේ. කුසල හේතු අකුසල හේතු නෑ. ඇයි? ඒ මට්ටමේ සංස්කාර ප්‍රහාණය වෙලා මොකක් දුරු කිරීම නිසාද? අවිද්‍යාව දුරු කිරීම නිසා. ඒ නිසා අවිද්‍යාවෙහි නිරෝධය, අවිද්‍යාවෙහි දුරු කිරීම, අවිද්‍යාව කියන දේ ප්‍රහීන කිරීම තුළ විද්‍යාව උත්පාදනය කිරීම තමයි
සංස්කාරයන්ගේ නිරෝධයට හේතු. සංස්කාර නිරුද්ධ කරන්න පුළුවන් ඒ විදිහට. එහෙම නැති තාක් කෙනකෙනා තම තමන් තුළ පවතින අවිද්‍යාව නිරුද්ධ නොකරන තාක් කවදාවත් පුළුවන් කමක් නැත්තේ නැහැ. සසර නිවීමක් සසර මිදීමක් උරුම කර දෙන්නට. අවිද්‍යාවෙහි පැවැත්ම ඇතුලේ මේ කෝණය ඇතුලෙම මේ දෘෂ්ටිය ඇතුලේ ඉඳලම අපි ජීවිතේ කොච්චර ආපදාවට දාගත්තත් වැඩක් වෙන්නේ නැහැ. අපි ඉන්නේ මේක ඇතුලේනේ කෝෂය ඇතුලේනේ. ඒ නිසා කෝෂය ඇතුලේ ඉඳලා මේකෙන් මිදීමක් හොය කොහොම ගියත් වැඩක් නැහැ. ඒක ඇතුලේ නම් ඒක පිච්චෙනවා. ගිනි ගොඩ ඇතුලේ නම් යමක් තියෙන්නේ අපිට කියන්න පුළුවන් තනි වචනෙන් ඔක්කොම රත් වෙලා කියලා. ඒක අලු ටිකේ ඉඳලා අඟුරු ටිකේ ඉඳලා ඒක ඇතුලේ පිච්චෙන රත් වෙන යකඩ කෑල්ල දක්වාම අයිති. ඔක්කොම පිච්චෙන. ඇයි මේක ගිනි ගොඩ ඇතුලේ තියෙන දෙයක්. එහෙනම් මේ සංකත ලෝකයේ ඇතුලේ තියෙන කිසිම දෙයකින් ඔබට නොපිච්චී ඉන්න පුළුවන් කමක් නැහැ. හැබැයි යම් වෙලාවක විද්‍යාව උපදවා ගැනීම තුළ අර කුසල් සිද්ධ කරගන්න අකුසල් සිද්ධ කරගන්න තියෙන හේතු ඔබ ළඟ නැති වුණොත් හේතු ටික ඔබ ළඟ නැති වුණොත් අනිවාර්යයෙන්ම ඊළඟට හම්බෙන ඵලයක් ඔබට උපදින්නේ නැති වෙනවා. ඒකට කියනවා සංස්කාරය නැති වෙනවා කියලා. සංස්කාරය නැති වුණොත් මොකද වෙන්නේ? දැන් මොකක් කරමුණු කළාද තණ්හාව තියාගන්නේ. තණ්හාවට පදනම නැති වෙලා. තණ්හාව නැති වුණොත් අල්ලගන්නේ මොකද්ද? උපාදානෙ නැතිලා. උපාදානෙ නැති වුණොත් මොකක් මතද මේ කර්ම භවය සිද්ධ කරගෙන තියෙන්නේ? භවය නැතිලා. කර්ම භවය නැති වෙනකොට උපප්‍රාප්ති භවය, ඒ කියන්නේ උත්පත්ති භවය නැති වෙලා ගිහිල්ලා. ඔන්න අපිට සම්පූර්ණම සංස්කාර නිරෝධය පිළිබඳව එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. සංස්කාර නිරෝධය සිද්ධ වෙන්නේ කොහොමද? සංස්කාර නිරෝධය සිද්ධ වෙන්නේ විද්‍යාව උත්පාදනය කර ගැනීම තුළ. ඒකෙදි අවබෝධ කරගන්න තියෙනවා සංකත සංස්කාරයන්ගේ ස්වභාවය. ඒකෙදි අවබෝධ කරගන්න තියෙනවා සංකත සංස්කාරයන්ගේ ස්වභාවය. සංකත සංස්කාරයන්ගේ අபிසංකත සංස්කාරයන්ගේ ස්වභාවය යථාර්ථය අවබෝධ කර ගැනීම තුළ අபிසංකරණක සංස්කාර අපිට පවත්වා ගන්න නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. සංකත සංකාර සහ අபிසංකත සංකාර කියන ඒවල යථාර්ථයේ පිරිසිදු දැකීම තුළ සංකත සංස්කාරය කියලා කියන්නේ අපි පැහැදිලි කරගන්නට යෙදුනා හේතු නිසා හටගන්න ධර්මයන් කියලා. අபிසංකත සංස්කාර කියලා කිව්වා යම් ධර්මයක් හේතු නිසා ඉපදුනා නම් එබඳු විපාකාදී ධර්මයන් අපි හඳුන්වනු ලබනවා අபிසංකත සංස්කාරයයි කියලා. එතකොට මෙන්න මේ සංකත සංස්කාරය සහ අபிසංකත සංස්කාරය පිළිබඳව අපිට පුළුවන් නම් අපේ මනස මෙහෙවා තේරුම් ගන්නට යථාර්ථ අවබෝධයක් විදිහට අපිට තේරුම් ගන්නට පුළුවන් නම් අන්න ඒ තමයි අපේ ජීවිතයේ වැදගත්ම අවබෝධය බවට පත් වෙන්නේ. ඒක තමයි සසරෙන් මිදෙන්න අපිට හේතු වෙන දේත්. සංසාර විමුක්තිය සසරෙන් නිවීම කියන දේ අපිට ලබන්නට හේතු වන්නේත් ඒකම තමයි. ඒ නිසා සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට පෙන්වන්නේ මොකක්ද? සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට පෙන්වන්නේ සම්මා දිට්ඨිය පෙරටු කරගත්ත ඒ ලෝකෝත්තර ප්‍රතිපදාව. සම්මා දිට්ඨිය පෙරටු කරගත්ත ප්‍රතිපදාව. යම් තැනක අපි සම්මා දිට්ඨිය මුල් කරගෙන ප්‍රතිපදාවක් පවත්වනවා නම් ඒ තුලනේ අපිට විද්‍යාව උපදවන්න පුළුවන්කම තියෙන්නේ. විද්‍යාව තුල තමයි කර්ම රැස් කර ගැනීම කියන දේ සිදු නොවන්නේ. මේ ඔක්කොම එකට ප්‍රතිබද්ධයි. දැන් ප්‍රතිපදාව අනුගමනය කරන්න යන කෙනෙකුට එයාට සිද්ධ වෙනවා සම්මා දිට්ඨිය මුල් කරගෙන සංකල්පනාදී දේවල් පවත්වාගෙන යන්නට. සම්මා දිට්ඨිය කියනකොට ආපහු එන්නේ කොතෙන්ටද? ආපහු නැවත හැරිලා එන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. දුක ගැන දන්නවා, දුක්ඛ සමුදය ගැන දන්නවා, දුක්ඛ නිරෝධය ගැන දන්නවා, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දන්නවා. ඒ තමයි සම්මා දිට්ඨිය. මෙන්න මේ සම්මා දිට්ඨිය කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ උපදව ගන්නවා නම්, ජීවිතය තුළ පවත්වාගෙන යනු ලබනවා නම්, ඒ තමයි මේ ශාසනයෙන් ලබා ගන්න හරය ලබාගත් පුද්ගලයෙක් කියලා කියන්නේ. මේ ශාසනයෙන් ලබා ගන්න හැකි උපරිම වස්තු සම්භාරය ලබාගත් පුද්ගලයෙක් කියලා කියන්නේ. එයාට තමයි අවිද්‍යාදී දේ නූපදින බවට පත් වෙන්නේ හේතුව එයා දැක්කා දුක්ඛේ ඥානං. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං නම් දුක්ඛේ ඥානං කියන දේ ඉපැත්මත් සමගම
දුක්ඛේ අඥානං කියන එක ඉවත් වෙලා යනවා. ආලෝකය ඇති වෙනකොටම පෙරපසු නැතුව අන්ධකාරය දුරු වෙනවා වගේ අන්ධකාරයේ දුරු වීමම ආලෝකයේහි ප්‍රභවය ආලෝකයේහි හට ගැනීම වගේ තමයි ඒකත්. එතකොට මේ සංස්කාරයන් පිළිබඳව අපිට මිදෙන්නට නම් අපිට පුළුවන්කම තියනවා අවිද්‍යා විරාගය කරන්නට. නැත්නම් අවිද්‍යාව දුරු වෙන විදිහට සම්මාදිට්ඨිය ප්‍රගුණ කරන්න. අවිද්‍යාව යනු දුක්ඛේ අඥානං දුකේ නොදන්නාකම නම් අපිට පටිච්ච සමුප්පාද ධර්මයේහි ඒ අංගයන් අනුව බලනකොට අපිට ලෝකෝත්තර ප්‍රතිපදාව ඉස්මතු කර ගැනීමෙහි සම්මා දිට්ඨිය කියන එක ඇතුලේ තියෙන දුක්ඛේ ඥානං කියන එකෙන් දුක්ඛේ අඥානං කියන අවිද්‍යාව තමයි නැති කරලා දාලා තියෙන්නේ. එහෙනම් අපිට සංඛාර නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට අපිට හම්බෙන්නේ මොකද්ද? සංඛාර නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට අපිට හම්බෙන්නේ පරිපූර්ණ වශයෙන්ම එකම එක දෙයයි. එකම එක දෙයයි මොකද්ද? අවිද්‍යාව ප්‍රහාණය කිරීම සඳහා සම්මාදිට්ඨියේ උපයෝගීතාවය. එච්චරයි. එතකොට අපේ ජීවිතයේ පැවැත්ම දිහා අපිට බලන්නට සිද්ධ වෙනවා යථාර්ථවාදීව. අන්න එතෙන්ට යන්න තමයි ප්‍රායෝගිකව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයන් ප්‍රතිවේධ කිරීම කියන දේ වැදගත් වෙන්නේ. සම්මාදිට්ඨිය කිව්වට නිකම්ම ඕක තියෙන්නේ එතෙන්ට කියලා කිව්වට ඒක මදිනේ. ඊට වඩා අපිට ගැඹුරක් තියෙන්න එපා. අපිට කරන්න දෙයක් තියෙන්න එපා. මොකද්ද අපි කරන්න ඕනේ දේ? අපි කරන්න ඕනේ දේ ගැන තමයි මේ කතා කළේ. අපි කරන්න ඕනේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම. ඒකට කියනවා අපි අනුපස්සනා කියලා. පුනප්පුනම් පස්සතිති අනුපස්සනා කියලා කියනවා. නැවත නැවත මෙනෙහි කරන නිසා නැවත නැවත මානසිකාරයේ පවත්වන නිසා ඒකට කියනවා අනුපස්සනා කියලා. දැන් නැවත නැවත මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. නැවත නැවත මානසිකාරයේ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. මොනවා ගැනද නැවත නැවත මේ මෙනෙහි කිරීම කරන්නේ? නැවත නැවත මොනවා ගැනද මේ මානසිකාරය කරන්නේ? අර රූපාදී ධර්මයන්ගේ ස්පර්ශ ආයතන 6ම ඇසුරු වෙන තැන අපි අනිත්‍ය සංඥාවක් ප්‍රගුණ කරනවා. මේක අනිත්‍යයි. ඉති රූපං මෙන්න මේකයි රූපය කියලා කියන්නේ. ඉති වේදනා මෙයයි වේදනාව කියලා කියන්නේ. ඉති සංඥා ඉති සංඛාරා ඉති විඥාන මෙන්න මේකයි රූපය මේකයි වේදනාව මේකයි සංඥාව මේකයි සංස්කාරය කියලා අපි පෙන්වා දෙනු ලබනවා. රූපය කියනකොට මේ නානත්වය නෙමෙයි. වටාපතක් තියෙනවා, හමුදුරුත් ඉන්නවා, ඔය ගෙවල් වල දේවලුත් තියෙනවා. ඔය ටික නෙමෙයි රූපය කියලා කියන්නේ. රූපය කියන්නේ මොකක්ද? සතර මහා ධාතු සහ උපාදාය රූපය. ඒකෙන් ඇහැට පේන්නේ නම් වර්ණ රූපය කියන එක. ඒ ටිකෙන් ඇහැට පේන්නේ නම් වර්ණ රූපය කියන එක. එතකොට ඇහැට පේන වර්ණ රූපය කියන එක රූපස්කන්ධයට අයිති දෙයක්. ඇහැට පේන වර්ණ රූපය කියන එක රූපස්කන්ධයට අයිති දෙයක්. ඒක රූපය. එතකොට ඒ වර්ණ රූපය ඇතුලේ අම්මා ගේනවද තාත්තා ගේනවද පුතා ගේනවද කියලා තිබ්බේ නැහනේ. ඒ කියන්නේ අපි කිව්වේ වර්ණ රූපේ එහෙනම් පේන හැමෝටම අම්මා තාත්තා පුතා වෙලා පේන්න ඕන කියලා. එහෙම වෙන්නේ නැහැ. වර්ණ රූපේහි එහෙම ස්වභාවයක් තිබ්බේ නැහැ. වර්ණ රූප මාත්‍රයක් විතරයි. ඒකයි ඉති රූපං කියලා කිව්වේ. කනට ඇහෙන ශබ්ද රූප මාත්‍රයක් විතරයි. ඒකයි ඉති රූපං කියලා කිව්වේ. මෙච්චරයි රූපය කියලා කියන්නේ. ඊටාම සරල තැනකින් අර පොල් අපි කිව්වේ තැඹිලි කිනිත්තක් ගහට සම්බන්ධ වෙලා තියෙන නටුව වගේ තැනකින් අල්ල ගන්න ඕනේ කියලා. එකෙන් එකට ගිහිල්ලා විමසා බලන්න යන්න ගියොත් මේකේ කෙලවරක් නැහැනේ. නිමිතිවල වස්තුවල අපිට මානසිකාරය කරන හැරෙනකොට වෙන දෙයක් නැති වෙනවා. නමුත් මේක ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කරා යන්න අපි යන ගමනක්නේ. එහෙනම් අර එකින් එකට අමුතුවෙන් මෙනෙහි කර ඉඳීම නෙමෙයි කරන්නේ. ඉස්සෙල්ලාම ඒවා යටපත් කළා ඉති රූපං මෙන්න මේකයි රූපය කියලා පෙන්වා දෙනවා. ඉති රූපං කියලා පෙන්වා දීම තමයි වැදගත් වෙන්නේ. ඒකට ඉති රූපං කියලා අපි රූපේ පෙන්වා දෙනකොට පින්නතුනේ ඒ තමයි අනිත්‍ය සංඥාවෙහි පළවෙනි පියවර බවට පත් වෙන්නේ. රූපය කියලා කියන්නේ මේකයි කියන්නේ. ඒතකොට ඉති රූපස්ස සමුදයෝ කියලා කියන්නේ මෙන්න මේකයි රූපේ හට ගැනීම කියලා කියන්නේ. අර විදිහට රූපය අවබෝධ කරගත්ත රූපේ දැකපු කෙනාට ඉති රූපස්ස සමුදයෝ මෙන්න මෙහෙමයි රූපයේහි සමුදය. අවිද්‍යා කර්ම තණ්හා ආහාර මෙන්න මේ හේතු ටික නිසා තමයි රූපය හටගන්නේ. ඔන්න දැන් රූපය හටගත්ත හේතු ටික පෙන්වනවා. ඒ වගේම රූපයේහි වැයවීමට හේතු ටිකක් පෙන්වනවා.
අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ හේතු ටික නැති වෙනකොට මේ රූපය කියන දේ නැති වෙලා යනවා. එතකොට මේ තමයි රූපයේ තියෙන අස්තංගමය. මේ විදිහටම වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදිනවා. ස්පර්ශය නැති වෙනකොට නැති වෙලා යනවා. මේකයි වේදනාව කියලා කියන්නේ. එතකොට අර ලෝකේ තියෙන දේවල් වලට අපි වේදනාව ආදේශ කරන්නේ මේක බැලුවාම තමයි මට සතුට එන්නේ කියලා. අපි දකින්න ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධයි කියලා. දැන් Tamante වේදනාව බලාපොරොත්තුෙන් ආය යන්න පුළුවන් කමක් නැහැ. යා දන්න අලුතෙන් වේදනාවක් උපදී කියලා. මෙන්න මේ විදිහට පින්නතුනේ අපිට ස්කන්ධයන් පිළිබඳව ආයතන ධර්මයන් පිළිබඳව යම් අවබෝධ ඥානයක් ගොඩනගෙනවා නම් ඒ ගොඩනගෙන අවබෝධ ඥානය ඇතුලේ තමයි අපිට සම්මා දිට්ඨිය කියන දේ ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ අනිත්‍ය වශයෙන් බැලීම කියන දේ අද අපිට ප්‍රායෝගිකව පුහුණු කරන්නට පුළුවන්කම තියෙන දෙයක්. සම්මා දිට්ඨිය ජීවිතයට සමීප කරගන්නට නම් නැත්නම් සෝවාන් ඵලයටවත් පත්වන්නට නම් පින්නතුනේ සෝවාන් වෙන්නවත් පුළුවන් කමක් නැහැ. අනිත්‍ය ධර්මය අනිත්‍යයි කියලා දකින්න නැත්තම් සෝවාන් වෙන්න පුළුවන්කම තියෙන්නේ අනිත්‍ය ධර්මය අනිත්‍යයි කියලා දැකලා කෙලස් ප්‍රහාණය කරගත්ත නුවණැත්තන්. එහෙම නැතුව ඒක නැතුව සෝවාන් වෙනවා කියන එකක් වෙන්නේ නෑ. සෝවාන් ආර්යයන් වහන්සේට අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්ත සංඥා චිත්ත දිට්ඨි වශයෙන් ගත්ත විපල්ලාස ඔක්කොම දුරුයි. ඒ වගේම අනාත්ම ධර්මය ආත්මයි කියලා ගන්න විපල්ලාසයේ සියලු සංඥාවන් ඒ සංඥා චිත්ත දිට්ඨි වශයෙන් තිබෙන සියලුම දේවල් උන්වහන්සේට දුරුයි සෝවාන් මට්ටමේදී. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අපි බලන්නට ඕනේ. ඒකට අවශ්‍ය වෙන නිසා අත්‍යවශ්‍ය නිසා. එතකොට එයාට ලෝකේ බරසාර හැඟීමක් නැතිව එයාට බොහොම සරල මට්ටමකින් ලෝකේ ඇසුරු කරන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට එයාට ලෝකේ හම්බ වෙනවා සම්පූර්ණම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකක් තුලින්. එයා ස්කන්ධයන්ගේ හට ගැනීම දකිනවා, ස්කන්ධයන්ගේ වැයවීම දකිනවා. මෙන්න මේ උද්‍යත්තගාමිනී ප්‍රඥාවෙන් යුක්තයි. උද්‍යත්තගාමිනී ප්‍රඥාවෙන් ඒ කෙනා යුක්තයි. උද්‍යත්තගාමිනී ප්‍රඥාවෙන් යුක්ත ඒ තැනත්තාට තමයි නිවෙන්න පුළුවන්කම තියෙන්නේ. උද්‍යත්තගාමිනී ප්‍රඥාවෙන් යුක්තේ තැනත්තාට තමයි සනසීම කියන දේ උරුම කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ අනිත්‍ය අනුව දකීම තුළ තමයි හට ගැනීම වැයවීම කියන දේ අපිට තේරුම් ගැනීමෙහි හැකියාව තියෙන. මේක සංකතයන්ගේ තිබෙන ලක්ෂණයක් අනිත්‍යතාවය කියන එක. මෙන්න මේ විදිහට අනිත්‍ය මුල් කරගත්තට පස්සේ අනිත්‍ය අනුව බලන කෙනෙකුට අර කියපු තැනටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි අනිත්‍ය වගේම දුකයි කියලා දකින්න එක. දුක කියලා කියන්නේ මට හරි වේදනයි කියන එක නෙමෙයි. දුක කියලා කියන්නේ දුක්ඛ ලක්ෂණ ටිකක් නිසා विद्यमान වන දෙයක්. දුක කියලා කියන්නේ වේදනාත්මක දෙයක් නෙමෙයි. ලක්ෂණ ටිකක් නිසා विद्यमान වන දෙයක් තමයි දුක කියලා කියන්නේ. මොනවද ලක්ෂණ ටික? පීලනාර්ථ, විපරිණාමාර්ථ, සංකතාර්ථ මේ ආදී ලක්ෂණ ටිකක් නිසා දුක विद्यमान වෙන්නේ. එතකොට අපි යදනිච්ඡන් තන් දුක්ඛං කියලා කියන්නේ යමක් අනිත්‍ය නම් ඒ නිසා තමයි දුක කියන දේ උපදින්නේ. යමක් අනිත්‍ය නම් අනිත්‍ය වන දේ නිසා තමයි දුක කියන දේ උපදින්නේ. අනිත්‍ය වෙන්නේ නැත්නම් එතන දුකක් නැහැනේ. ඒ නිසා යදනිච්ඡං තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒක දුකයි. එතකොට මෙතන පුංචි පටලැවිල්ලක් තියෙනවා මම කියනකොට. මොකද්ද පටලැවිල්ල? අනිත්‍ය නිසා දුක එනවා. අනිත්‍ය නිසා දුක එනවා. අනිත්‍ය ධර්මයේම දුක් වූ ලක්ෂණයෙන් යුක්තයි. මේක ටිකක් විමසා බලන්නකො නුවණින්. යමක් අනිත්‍ය වීම නිසා දුක පැමිණෙනවා. යම් ධර්මයක අනිත්‍ය වීමම දුක් වූ ලක්ෂණයක් කියන එක. යම් ධර්මයක අනිත්‍ය ලක්ෂණය තියෙනවා නම් ඒකම දුක්ඛ ලක්ෂණයක් විදිහට එතන विद्यමානයි. මේක කරුණු දෙකක්. අනිත්‍ය වෙලා දෙයක් අනිත්‍ය වීම නිසා කෙනෙකුගේ ජීවිතයට දුක ගලාගෙන එනවා. ඒ වගේම කෙනෙකුට යම් ධර්මයක් අනිත්‍යයි කියලා වැටහෙනකොට අනිත්‍ය වන ධර්මය තියෙන තැනම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි කියලා ලක්ෂණයක් විදිහට වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේක කරුණු දෙකක්. එතකොට මෙන්න මේ කරුණු දෙක ඊටාම වැදගත් අපි තේරුම් අර ගැනීම. මේ කරුණු දෙක පිළිබඳව අපිට තියෙන අවබෝධය
ඊටාම වැදගත් මානසිකාරයේ පැවැත්වීමක් විදිහට දුක පිළිබඳව තේරුම් ගැනීමක් විදිහට අපිට පුළුවන් ඉදිරියේදී තවදුරටත් ඒ දුක සහ අනාත්ම කියන කරුණු දෙක පිළිබඳව විග්‍රහ කරගන්නට අපි ඒ පිළිබඳව ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කරමු. හොඳයි, කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත් සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටමත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු සෑම සිළු දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා